සුභාදහමත් එක්ක ජීවිත මොනතරම්නම් බැඳිලා තිබෙනවද? ඒ නිසා සුභාදහමට ආදරය කරන මිනිසා ජීවිතයටද ආදරය කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ අරමුණෙන් ලංකාවේ නොනැසී යන එහෙම නැත්නම් බොහෝ සංස්කෘතීන් පිළිබඳව කතා බහ කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් තුළ ලෝකයාටම අපේකම රැගෙන යන්න ඕන කියලා අපි විශ්වාස කරා. ඒ අරමුණෙන් තමයි අපි දහම් සුවඳ ටීවී නාලිකාව ආරම්භ කළේ. ඒ අරමුණ පෙරදැරිවයි මේ කටයුත්තට මුලසුන ගන්නකොට දහම් සුවඳ ටීවී නාලිකාවේ ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා මාත් එක්ක ඉන්නවා. මාළඹේ ඔස්ටිය රෝහලේ වෛද්‍ය මහාචාර්ය සාගර කරුණාතිලක මැතිතුමා. ආයුබෝවන් මහාචාර්යතුමනි. විශේෂයෙන්ම මේ අද දින ඉතාම සතුටුදායක දවසක්. මොකද දහම් සුවඳ පදනමේ මේ දහම් සුවඳ ටීවී නාලිකාවට මුල් ආරම්භයක් වශයෙන් මේ පටිගත කිරීම වලට සහභාගී වීමට ලැබීම ගැන අතිශයින්ම සතුටුදායක අවස්ථාවක්. ඒ වගේම ප්‍රාර්ථනා කරනවා දහම් සුවඳ මේ ටීවී නාලිකාව තුළින් විශාල වැඩසටහන් ගණනාවක් අපිට කරන්න අවස්ථාව ලැබෙන්න ඕනේ. නරඹන්නන්ද ඒ සියලු දෙනාටම අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරනවා. ඒ වගේම සුභාශිංසනය ප්‍රාර්ථනා කරනවා. හෙළයේ මහා රජදරුවන් පාද ස්පර්ශයේ පුද ලැබූ අනුරාධපුර ඓතිහාසික නගරයේ සිට තමයි අපි මෙවර මේ වැඩසටහන් ආරම්භ කරන්නේ. මහාචාර්යතුමනි, අපි සුභාදහමත් එක්ක ගෙවෙන ජීවිතන තියෙන්නේ. ඒ නිසා සුභාදහමට අවනත නොවන ජීවිතවලට හරි අපූර්වට පාඩම් උගන්වනවා. මම හිතන්නේ ඔබතුමාට මෙතනින්ම අපේ කතාවට ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්ත වශයෙන්ම කියනවනේ ඉතාම හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. සබහාදහම කියලා කියන්නේ සබහා ධර්මයනේ. ඉතින් මේ ධර්මය කියලා කියන්නේ සබහාදහම තමයි. ওই දෙක එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් සබහාදහම තියෙන තැන තමයි සබහා ධර්මයේ තියෙන්නේ. ඉතින් ඒ ධර්මයේ තියෙන තමයි සබහාදහම තියෙන්නේ. ඉතින් සබහාදහම ආරක්ෂා කිරීම සහ සබහාදහමේ ප්‍රතිඵලය ලබා ගැනීම අතිශයින්ම මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය කරුණක්. ඒ සබහාදහමෙන් ඈත් වෙන්න මිනිසා ඇත්ත වශයෙන්ම කියනවා නම් පරිහානියටපත් වෙනවා. රෝගකාරකයන් වලටපත් වෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් සබහාදහමේ සංකේතයක් තමයි ශ්‍රී ලංකාව. ලෝකේ රටවල් දිහා බලපුවාම අපිට තියෙන සබහාදහමේ ලස්සන තැන් ලෝකේ තියෙනවා. නමුත් අපිට දායාද වෙලා තියෙනවා උපතින්ම මේ සබහාදහමේ අසිරිය අපේ රටේ මේ වැහි වනාන්තර ඒ වගේ ශාක විශාල සංඛ්‍යාවක් මේ අපිට හිමි වෙලා තියෙන. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපි මැද පෙර දිග රටකට ගිහිල්ලා බැලුවොත් සුවිශාල මන්දිර තියෙන්න පුළුවන්. නමුත් මේ සබහාදහමේ ගස්වැල් ඉතාම සීමිත ප්‍රමාණයක් මේ සාදා ගන්නාලා දේව තියෙන්නේ. මේ බලන්න මේ ගස්වැල් අපිට බලන්න පුළුවන්. මේ මොනතරම් අලංකාරද, මොනතරම් සුන්දරද. එතකොට මේ සුළඟ, මේ සීත සුළං මේවා ඉතාමත්ම වටිනා මේ අමිලකර වායු, එහෙම නැත්නම් අපි කියන ඔක්සිජන් කියලා නේ. දැන් ඔක්සිජන් තමයි අත්ත වශයෙන්ම කියනවා නම් අපි ජීවත් කරවන්න මේ දීලා තියෙන මේ මහඟු දායාදේ තමයි මේ අමිලකර වායුව. ඒක නිසා මේ සබහාදහමත් එක්ක බැඳුණු මේ ස්වභාවික වූ මේ අමිලකර වායුව ඉතාමත්ම වැදගත් වෙනවා අපේ ශරීර සෞඛ්‍යයට, ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් දේවල් දියුණු කරන්නත් මේ හැම දෙයකම මේ සබහාදහමේ නීතිය ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපි මේ සබහාදහම ආරක්ෂා කරගන්නවා වගේම සබහාදහමේ ප්‍රතිඵල ලබා ගන්නවා. ඉතින් ඒක නිසා දැන් පරීක්ෂකයන්, ගවේෂකයන් අද ලෝකේ මේ සබහාදහම පිළිබඳව, සබහා සෞන්දර්යය පිළිබඳව මේ විශේෂ ඇගීමක්, විශේෂ අවස්ථාවකට මේ මිනිස්සුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේන් ඈත් වෙන්න මිනිසාට විශාල වශයෙන් විෂාදේ වගේ රෝගකාරකයන් වලට ගොදුරු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ සබහාදහමේ සිසිල අතිශයින්ම සුන්දරයි, අතිශයින්ම වැදගත් කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්නේ. ලෝකයේ කොතැනක ඔබ හිටියත් හදවතින් ශ්‍රී ලාංකික මිනිස්සු හැමදාමත් අපිත් එක්ක ඉන්නවා මහාචාර්යතුමනි. ඒකට හේතුව තමයි ඔබතුමාගේ අපුරට පැහැදිලි කළා මේ මහ පොළොවේ හැමතැනකම තියෙන අපේ උරුමයන්, අපේ ආදි මුතුන් මිත්තන්ගේ උරුමයන්. ඒ උරුමයන් වල නෑකම් කියන මිනිස්සු අපි. ඒ නිසා මේ එහෙම උරුමකම් වලට නෑකම් කියද්දී අපේම වෙදකමක්, හෙදකමක් එදා ඉඳලම මහාචාර්යතුමනි අපිට තිබුණා. මම හිතන්නේ ඔබතුමාට විවිධ මේ රටේ තිබෙන විවිධ කලා ශිල්ප පිළිබඳව බොහෝ අත්දැකීම් තියෙනවා. විවිධ සටන් ක්‍රම පිළිබඳව ඔබට අත්දැකීම් තියෙනවා. මේ සියල්ල අපිට උරුම වුණ දේවල්, අපේ ඇත්තන්ගෙන් අපිට උරුම වුණ දේවල්. ඔය තාම සුවිශේෂ අවස්ථාවකට ඔබතුමා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ඔබතුමා ආව මේ වෙදකම් හෙදකම් පිළිබඳව. ඇත්ත වශයෙන්ම කියනවා නම් වෛද්‍ය විද්‍යාවේ මේ පියා හිටියේ මෙහි තමයි. මේ ශ්‍රී ලංකාවේ. ඉතින් ඒක තමයි අපේ ඇත්තම උරුමේ.
අපේ පුලස්ති ඉසිවරයා ගැන අපි අහලා තියෙනවා. එතකොට රාවණ රජුරුව ගැන අපි අහලා තියෙනවා. බුද්ධදාස රජුරුව ගැන අහලා තියෙනවා අපිනේ. ඉතින් ඒක නිසා එතකොට වෛද්‍ය විද්‍යාවක් ඇත්තටම ලෝකෙ බිහි වෙලා තිබුණේ නැහැ. මේ ග්‍රීසියේ හිපොක්‍රටිස් නැමැති පඬිවරයා අවුරුදු 550කට විතර ඉස්සර වෙලා බිහි වෙලා තියෙන්නේ. එතකොට ඈත ඉතිහාසයේ අපිට තිබුණු වෙදකම් වලින් ඇත්ත වශයෙන්ම කියනවා නම් දැන් ඒවා බොහොම අඩුතරමින් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අවස්ථාව වෙනකොට ශ්‍රී ලංකාවේ ওই ඇස් වෙදකම, ගෙඩි වෙදකම, සර්ප විෂ වෙදකම, කැඩුම් බිදුම් වෙදකම ඒ වගේ වෙදකම් තමයි දැනට තියෙන්නේ. නමුත් ඒ කාලේ විශේෂයෙන්ම මේ අපි දන්න අපිට මේ ඉසිවරෝ හිටියා. ඒ වගේම ඍෂිවරෝ හිටියා. ඒ වගේම අපිට මේ ජීවකයා හිටියා. ජීවකයා තමයි වෙදන්ත උනේ. වෙදන්ත තමයි වෙද මහත්තයා උනේ. ඉතින් ඒක එහෙම බලනකොට මේ ශ්‍රී ලංකාවේ ඇවිල්ලා මේ ජීවකයන්ගේ නිජබිම මේක ඇත්ත වශයෙන්ම කියනවා. ඉතින් ඒක මිනිසා විශාල වශයෙන් ශල්‍ය කර්ම කරලා තියෙනවා මේ රටේ. ඒ වගේ මේ විවිධ වෙදකම් මේ ශ්‍රී ලංකාව තුල තිබුණා. ඒ වගේම අපි බුදුදහමත් එක්ක බලනකොටත් අපේ බුදුන් වහන්සේත් ඇවිල්ලා වෛද්‍යවරයෙක් අපි දන්නවා මේ දුකට වේදානෝ කියලා අපි කියනවා. ඉතින් ඒ ගොඩාක් අවස්ථාවල් අපිට නැති වෙලා ගියා මේ ඉංග්‍රීසි, පෘතුගීසි, ලන්දේසි ශ්‍රී ලංකාවට ආවට පස්සේ මේ අපේ වෙදකම් නැති වෙලා ගිහිල්ලා ඉතින් බටහිර වෙදකම් එහෙම අපිට ආවා. ඉතින් ඒකේ වරදක් කියන්නේ නැහැ. නමුත් අපිට තිබුණේ මේ මහා ශිෂ්ටාචාරය. ඒ කියන්නේ මේ අපේ වැළලී යන අවස්ථාවක් අපිට තිබුණා. අත් වශයෙන්ම කියනවා නම් ඉතිහාසයේ මැකී යන අවස්ථාවකට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා මේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේම ශ්‍රී ලාංකිකයොත් මේකට අන්තිමට ඒ අයත් මේ පිටරටවල් වලට ගැතිකම් බාන්න කළු සුද්ධ බවට පත් වෙන්න සිද්ධ වෙච්ච අවස්ථාවන් අවාසනාවන්තකමකට තිබුණා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ජේසී හෙළවෙදකමේ හිටපු ඉසිවරු වගේ ඍෂිවරු වගේ හිටපු මේ වෛද්‍යවරු මේ රටේ අදටත් ඉන්නවා. එදත් හිටියා. ඒවා බොහොම ආරක්ෂා කරගෙන හිටපු අවස්ථාවන් තිබුණා. අදටත් ඒ වගේ මේ ගම් නියංගම් වලට ගිහිලා බලනකොට අපිට බලන්න පුළුවන් මේ හෙළවෙදකමේ දස්කම්, විස්කම්, හාස්කම් දක්වන්න පුළුවන් අය එදා විශාල සංඛ්‍යාවක් ඉදියා. 14ක් හරි අදත් ඉන්න එක අපිට සතුටක්, මේක සංකේතයක් හැටියට අපිට පෙන්වන්න. එතකොට ඒ ඉතිහාසය ගත්තාම අපිට ගොඩක් වෙදකම් තිබුණා. ශීර්ෂ බහන, සරුව බහන, කුමාර බහන, අස්ති බහන, ස්නායු බහන, නේත්‍රා බහන. ඉතින් දැන් තියෙන සම්බාහන විතරක්ද කියලා සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. නමුත් ඒව තිබුණා මේ ඇස් වෙදකම පිළිබඳව මේ ස්නායු බහන පිළිබඳව නියුරෝ සයන්ස් කියලා දැන් අපිට මේවා කරන්නේ. ඒ කැඩුම් බිදුම් වෙදකම, මේ රුමැටොලොජි කියලා කියනවා. ඉතින් ඒ වගේ ඒ වෙදකම් හදකම් මේ තිබුණා. ඒකට මූලික හේතුව තමයි ඒ ඉස්සර හිටපු ඉසිවරු, ඍෂිවරු මේ විශ්වයේ තියෙන මේ රහස් මේකට අන්තරඥානය හරහා මේ ගොඩාක් දේවල් සොයාගෙන තිබුණා. ඇත්ත වශයෙන්ම කියනවා. ඉතින් සබහාදහමත් එක්ක එකතු වෙලා මේ වෙදකම් වලින් මේ පුදුම දස්කම්, විස්කම් මේ පවත්වලා තිනවා. ඒ වගේම මේ මරණයටපත් වෙන්න ඔන්න මෙන්න කියන අය පාව මේකෙන් බේරගෙන තිනවා ඒ කාලේ. ඉතින් අපිට මේ භූමිය දිහා බලනකොට අපි දන්නවා මේ ගොඩාක් අවස්ථාවලදී මේ බෙහෙත් ඔරු ඒ වගේ නොයෙක් දේවල් ශලකර්ම වලට ගත්ත දේවල් ගවේෂණ වලින් පුරාවිද්‍යාත්මකව උස්වාගෙන තියෙනවා. එතකොට ඒවා නැහැ කියලා කියන්න බෑ අපිට. ඉතින් ඒ පරම්පරාවකින් පැවතීගෙන එන මේ අය තමයි මේ ශ්‍රී ලාංකිකයෝ කියලා කියන්නේ. එතකොට මේ වෙදකමේ නිජබිම හැටියට සලකන්න පුළුවන් ලෝක ඉතිහාසය. ඒ වගේ දේවල් තිබුණා. එතකොට මෙහෙන් ගියේ වෙදකම් වෙන රටවල් වලට ගියේ අවස්ථාවනුත් තිබිලා තියෙනවා. ඒ ගැනත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඉදිරියේදී. ඉතින් ඒක නිසා මේ අවස්ථාව ඊටාම වටිනවා. අපේකම අපේ මොනවද තියෙන උරුමයන් සොයාගෙන යන්න මේ අවස්ථාව අපි කරගන්න ඇත්ත වශයෙන්ම කියනවා මේක සතුටුදායක අවස්ථාවක් හැටියට මම සලකනවා. දහම් සුවඳ ටීවී නාලිකාව හරහා රැඳිලා ඉන්න ඔබ ඔස්ටියෝසුවාසුප සමගයි රැඳිලා ඉන්නේ. අපි කෙටි විරාමයකට යනවා. යලිත් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. කොන්දරට පිළ ආශ්‍රිත සියලු රෝගාබාධයන්ට ප්‍රත්‍යක්ෂ සුවය ඔස්ටියෝ ක්ලිනික් නොම්බර 531 අතුරුගිරිය පාර මාළඹේ. දුරකථන අංක 011205 44 44. මාළඹේ ඔස්ටියෝ රෝහලේ මහාචාර්ය සාගර කරුණාතිලක වෛද්‍යතුමන් සමගයි මේ කතාබහ අද ඔස්ටියෝ සුවාසපුව සමගින්. මහාචාර්යතුමනි, අපේ කතාබහට අපි ප්‍රවේශයක් ගත්තේ විශේෂයෙන්ම සුභාදහමත් එක්ක අපේ ජීවිතය බැඳලා තියෙන කොයි ආකාරයෙන්ද සහ සුභාදහම තමයි ජීවිතේ සමහර දේවල් තීරණය කරන්නේ කියලා. මෙහෙම දෙයක් හිතෙනවා. දැන් විශ්වයට බොහෝ දේවල් තීරණය කරන්න විශ්වය අපිට ගොඩක් දේවල් දීලා තියෙනවා. හැබැයි මේක අල්ලගන්න තමයි අපිට අමාරු. ඒ අල්ලා ගැනීම පිළිබඳ මම හිතන්නේ ප්‍රායෝගිකව යම් ආකාරයක දැනුමක් මහාචාර්යතුමන් තුළ තිබෙනවා.
අපි ඒ ගැන කතා කරමුකෝ. විශ්වය සහ ලෝකය කියලා අපි ගත්තොත් අපිට මේක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මේ දෙකම එකක්ද දෙකක්ද කියන එක. ඇත්ත වශයෙන්ම මේ ලෝකේ තමයි මේ භෞතික ලෝකයේ සහ ආධ්‍යාත්මික විශ්වය ගැනත් අපිට මෙතන කරුණු දක්වන්න පුළුවන්. අපි මේ ලෝකයේ ඉඳගෙන මේ විශ්වයට අපිට මේ ඒකාග්‍ර වෙන්න පුළුවන්. විශ්වයේ තියෙන අභිරහස් අපිට සොයා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ විශ්වයේ අභිරහස් සොයා ගන්න පුද්ගලයා තමයි විද්‍යාඥයෙක් බවට පත් වෙන්නේ. ගොඩක් අවස්ථාවලදී භෞතික හෝ වේවා ආධ්‍යාත්මික හෝ වේවා ගොඩක් අවස්ථාවල්. එතකොට අපි මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට පුළුවන් මේ දැන් අර මම එවෙලි ප්‍රකාශ කරා වගේ අන්තරඥානය හරහා මේ විශ්වයේ තියෙන අභිරහස් එහෙම නැත්නම් විශ්වයේ තියෙන මේ සුන්දරත්වය ඒ වගේම මේ ආධ්‍යාත්මික ශක්තිය අපිට මේ උපයෝගී කරගන්න පුළුවන්. ඒකෙන් ඇත්ත වශයෙන්ම කියනවා නම් අමරණීයත්වයට පවා පත් වෙන්න පුළුවන් කියලා මේ සොයාගෙන තියෙනවා. ශාස්ත්‍රඥ වහන්සේලා පවා ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි කියන භව රෝග කියලා. නැවත ඉපදීම, මේ දුක් විඳීම නේ, මරණයටපත් වීම, ජරාවටපත් වීම මේවා පවා නැති කරන්න පුළුවන් කියන එක තමයි මේ භව රෝග කියලා කියන්නේ අපිට. ඉතින් මේ මරණීය ධර්ම සහ අමරණීය ධර්ම කියලා තියෙනවා. ඉතින් ඒ අමරණීයත්වයට පත්වෙන්නත් අපි උපයෝගී කරගන්නේ මේ සබහාදහම ඒ වගේම විශ්වයේ තියෙන මේ ආධ්‍යාත්මික ශක්තිය එහෙම නැත්නම් ආධ්‍යාත්මික බලය කියලා කියන්න පුළුවන්. ආධ්‍යාත්මික ඥානය කියලා කියන්න පුළුවන්. අපි ආධ්‍යාත්මික ප්‍රඥාව කියලා කියන්න පුළුවන්. ඉතින් විවිධ නම් වලින් මේක හඳුන්වනවා. ඇමරිකාව එංගලන්තේ වගේ යුරෝපීය රටවල් වල අය දැන් මේවා සොයන්න පටන් ගන්න තියෙනවා. ඒ කට්ටිය භෞතික වශයෙන් ගොඩාක් දේවල් සොයාගත්තා. සොයාගෙන තියෙනවා. ඉතින් ඒ කට්ටියට අවශ්‍ය වෙලා තියෙන ඉතින් එහාට මේ ආධ්‍යාත්මික මේ ශක්තිය දියුණු කරන්න. එහෙම නැත්නම් ආධ්‍යාත්මික බලයට ඒකාග්‍ර වෙන්න. ආධ්‍යාත්මික ශක්තිය උපයෝගී කරගෙන මේ ආධ්‍යාත්මික ශක්තිය තියෙන අභිරහස් සොයාගන්න. අත් වශයෙන්ම කියනවා දැන් එහෙම සොයාගත්තේ ක්‍රමවේද ගණනාවක් තියෙනවා. වෙදකම් පවා තියෙනවා. දැන් අපි සමහර වෙලාවට අහලා නැති ඇති අලුත් වචනයක් වෙන්න පුළුවන්. සයිකෝ සයිබනටික් කියලා කියනවා. සයිකෝ සොමටික් කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ නියුරෝප්ලාස්ටිසිටි කියලා කියනවා. ඉතින් ඒ වගේ විවිධ නම් වලින් මේ එම්පති, සිම්පති ඒ වගේ නිකන් මේ මෛත්‍රිය, කරුණාව වෙනම ක්‍රමයකට ඒ කට්ටිය සජීවීව ආධ්‍යාත්මිකව දියුණු කරලා අද ලෝකේ ගොඩාක් සොයාගෙන තියෙනවා මේ විශ්වයේ තියෙන අභිරහස් සොයාගන්න මේ ආධ්‍යාත්මික ශක්තියට ඒකාග්‍ර වෙන්න මේ ලෝකෙන් එහා ලෝකෝත්තර තත්ත්වයටපත් වෙනවා අපි කියලා කියනවනේ. මේ ලෝකෙන් එහා මේ ලෝකේ අභිමවා ගිහිල්ලා විශ්වයට ඒකාග්‍ර වෙලා ඒ විශ්වයේ තියෙන විශ්ව ශක්තිය එහෙම නැත්නම් විශ්ව ඥානය විශ්ව බලය කියලා කියනවා අපි. මේ කොස්මික් ඉන්ටෙලිජන්ස් කියලාත් මේකට කියනවා ඉංග්‍රීසියෙන්. ඉතින් ඒ වගේ ඒ ශක්තියට එකතු වුනහම මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ලෝකෙන් එහා ගිහිල්ලා ඒ තරණය කරන්න අවස්ථාවක් තිබිලා තියෙනවා. හැබැයි එදා කාලෙත් අපේ බුද්ධහමත් එක්ක අපේ මේ මහ පොළොවේ මේ බිහි වෙලා තියෙන අපි දන්නවා රහතන් වහන්සේලා එදා වැඩේ ඉඳලා තියෙනවා විශාල සංඛ්‍යාවක් අපි ප්‍රායෝගිකව අපිට කියන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි මේ ඒ ස්වභාධර්මයේ එහෙම නැත්නම් ඒ විශ්වයේ තියෙන රහස්‍ය බුදුදහමේ තියෙන ගැඹුරු තැන් ස්පර්ශ කරලා ප්‍රායෝගික සජීවීව ජීවමානව ඒ අය මේවා පුහුණු කරලා ඒ වගේම ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඉතින් ඒක අද මේ බටහිර ලෝකෙත් දැන් කරගෙන යනවා. ඒ විවිධ නම් වලින් හඳුන්වන ඒ වගේ ඊටාත්ම මේ ඵලදායි සතුටින් සාර්ථකව නිරෝගීව සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් මේ තුල තියෙන. අපිට ඉදිරියේදී මේ ගැන ප්‍රායෝගික ඒ පුහුණු පුරුදු වීම පවා අපිට මේ කරන්න අවස්ථාවක් තියෙනවා. මේ ගැන තවත් වැඩිදුරට අපිට සාකච්ඡා කරන්න පුළුවන් අනාගතයේදී. නැත්නම් ඉදිරියේදී මේ දහම් සෝඳ පදනම හරහා මේ නාලිකාව හරහා අපිට අවස්ථාවක් තියෙනවා. ඉතිහාසය අපිට උරුම කරලා දුන්නු එහෙම වෙදෙහෙදකම් අපි එදත් අදත් අත්දකිනවා. මහචරිතුමනි ඔබතුමා ඊටාම හොඳට මේ කටයුත්ත අධ්‍යයනය කරපු කෙනෙක්. ඔස්ටියෝපති සහ හීලිම්පති කියන වෛද්‍ය ක්‍රමය. මේක ලෝකේ සොයා ගැනීමත් එක්ක මහා පෙරලයක් වුණා වෛද්‍ය ක්‍රමය ඇතුලේ අපි අර සාමාන්‍ය වහරේ කියන සත්කම් වලින් තොරව අපිට කරන්න පුළුවන් යම් ආකාරයක වෙදකමක් තිබෙනවා නම් ඒ තමයි මේ කියලා ඔබතුමාට මම හිතන්නේ ඒක හඳුන්වලා දීලා තිබෙනවා. අපි මෙතෙන්ට එමුද? ඇත්තටම හොඳම ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ මේ ඔස්ටියෝපති කියන වෙදකම ගැන. මම ඒක විශේෂයෙන් සඳහන් කරන්න මේක ඇත්තටම බටහිර රටින් තමයි මේ ඔස්ටියෝපති කියන වෙදකම ආවේ. ඇමරිකාව රටින් තමයි මේක මේ 1800 ගණන් වල මේ ඇන්ඩ්‍රු ටේලර් කියන මේ ශල්‍ය වෛද්‍යවරයා විසින්
ඇතම් අවස්ථාවලදී ශල්‍ය කර්ම වලින් පස්සේ දැකපු අතුරු ආබාධ නිසා එතුමා මේ වෛද්‍ය විද්‍යාව ලෝකයට දායාද කරා නැත්නම් නිර්මාණය කරා එතුමා මේක හඳුන්වලා දුන්නා. ඉතින් මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාවේ තියෙන සුවිශේෂ අවස්ථාව තමයි මේ ගොඩක් අවස්ථාවලදී ශල්‍ය කර්ම වලට භාජනය වෙන්නේ නැහැ. ශල්‍ය කර්මයක් කරන්න තියෙනවා නම් ශල්‍ය කර්මයක් නොකර ඔපරේෂන් එකක් නොකර මේක බාහිරින් කරන්න පුළුවන්. කියන්නේ අභ්‍යන්තර ශල්‍ය කර්මයක් බාහිරින් කරන්න පුළුවන්. විශේෂයෙන්ම බෙල්ල ආසිත, කොඳුවට පේලිය ආසිත, ඒ වගේ අස්ථි සම්බන්ධව තමයි මේ ඔස්ටියෝපති කියලා කියන්නේ අස්ථි වේදි කියන එක. ඉතින් අස්ථි වෙනස් වුණාට පස්සේ ස්නායු තෙරපීමකට ලක් වුණාම ශරීරයේ හිරිවැටීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මාංශ භාගයට ඇති වෙන්න පුළුවන්. ස්නායු ආබාධ, රෝගකාරකයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේ පිටකොන්දේ තියෙනවා අපි කියනවා මේ ස්කෝලියොසිස් කියලා කියන පැතිකුදිය කියලා මේ පාසල් ශිෂ්‍යයන්ට මේක විශාල ප්‍රශ්නයක් වෙලාද ඒ වගේ. එතකොට මේ අස්ථි රෝග ගණනාවක් අද මේ ඇති වෙලා තියෙනවා මේ අපි ගන්න ආහාර රටාවත් එක්ක අපේ තියෙන වත් පිළිවෙත් හරියට අපි අනුගමනය නොකිරීම නිසා වාඩි වෙන ඉරියව්, නිදා ගන්න හැටි, ව්‍යායාම කරන හැටි, පරිගණකයක් පාවිච්චි කරන හැටි. ඉතින් ඒ ගොඩාක් අවස්ථාවලදී මේ රෝගකාරකයන් වලට ගොදුරු වෙන මේ ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා. ඉතින් මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාවෙන් ඇත්ත වශයෙන්ම කියනවා නම් මේක හරියව නිවැරදිව පැහැදිලි කරලා දෙනවා. අපිට ගන්න පුළුවන් පෝෂ්‍යජනක ආහාර, ස්වභාවික ආහාර රටාවන් පිළිබඳව මේ අපි තියෙනවා ශාරීරික වශයෙන්, මානසික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, ආර්ථික වශයෙන් සහ ආධ්‍යාත්මික වශයෙන් ක්‍රම පහක්. ඉතින් ඒක ඉතාමත්ම වටිනවා. අත් වශයෙන්ම යුරෝපයේ, එංගලන්තයේ, ඇමරිකාව වගේ රටවල් වල, යුරෝපීය රටවල් වල මේ ඔස්ටියෝපති වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් අද මේ ප්‍රතිකාර කරන රෝගීන්ට අතුරු ආබාධ නැහැ. ඒ වගේම ඖෂධ පානයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම අපි දන්නවා අපේ අතක් පැන්නොත් එහෙම සාමාන්‍යයෙන් ඉස්සර අපේ වෛද්‍යවරු ඉඳලා තියෙන අතටක් ගාලා දාන්න පුළුවන්. දණිය පැන්නොත් එහෙම අපි කියන මේ ඩිස්ලොකේෂන් කියලා. అది දාන්න පුළුවන්. ඒ වගේම කොඳුයට පේලියේ ඔය L4, L5, S1 කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ කශේරුකා වෙනස් වුණොත් එහෙම ඒක ආපහු නැවත යථා තත්ත්වයට බාහිර ප්‍රතිකාරකින් ඊටාම කෙටි කාලයක් තුළදී අතුරු ආබාධයක් නැතුව කරන්න පුළුවන්. ඊටාම සාර්ථකයි. ඒ වගේම බෙල්ලේ අමාරුවක් කියලා බෙල්ලේ මොන හරි කශේරුකාවල C පද්ධතිය කියලා කියන මොන හරි වෙනසක් සිද්ධ වුණොත් එimhe ඊටාම කෙටි කාලයක් සීමාවක් තුළදී ඒ ස්නායු ආබාධයට පත් වෙලා ඉන්නවනම් නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් නිවැරදි කිරීමක් තමයි මේකෙන් කරන්නේ. එතකොට ඊටාම මේ සාර්ථක ක්‍රමයක් මේක. මේ ඒ කියන්නේ යුරෝපේ රටවල් වල තිබුණත් ඒක ඇමරිකාවේ තිබුණත් ඊටාම සාර්ථක වෛද්‍ය ක්‍රමයක්. ඉතින් මේක ශ්‍රී ලංකාවට අපි හඳුන්වලා දීලා තියෙනවා මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාවේ. ඒකෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඊටාම සහනදායි. එතකොට මේකෙන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර ලබා දීලා තියෙන ලක්ෂ ගණනාවකට ශල්‍ය කර්ම වලට භාජනය වෙන්න හිටපු අය, වෙච්ච අය, ඒ වගේම විශාල සංඛ්‍යාවකට. ඒ වගේම මේකේ හොඳ ස්වේච්ඡා සේවාවකුත් තියෙන අපි සම්පූර්ණ මේ රණවිරුවන්ට, පූජක පක්ෂ සියලු දෙනාටම, ආබාධික අයට, ඒ වගේ මේ ආර්ථික අපහසුකම් තියෙන අයට, විශ්වවිද්‍යාල අයට, කලාවට සම්බන්ධ අයට, ඒ වගේම වෛද්‍යවරුන්ගේ අම්මලා තාත්තලාට අපි නොමිලේම ස්වේච්ඡාවෙන් මේ සේවාව ලබා දීලා තිනවා ශ්‍රී ලංකාවට. ඒ වගේම තවත් විශේෂ කරුණක් කියන්න ඕනේ. දැන් ශ්‍රී ලංකාවේ මේ ජීවත් වෙච්ච අය පිටරටවල වල ජීවත් වෙනවාද? ඒ අය දන්නවා මේ ඔස්ටියෝපති කියන වෛද්‍ය විද්‍යාව. ඒ අයගේ අම්මලා තාත්තලා ඥාතීන්ට මේ ගැන කියලා ඒ අය විශාල වශයෙන් ප්‍රතිකාර ලබා ගන්න තියෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයේ සංචාරකව ශ්‍රී ලංකාවට ආපුවම මේ බලනවා මේ ඔස්ටියෝපති කියන මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව කොහෙද තියෙන්නේ කියලා හොයලා බලලා ඇවිල්ලා වෛද්‍යවරු පවා ඇවිල්ලා ප්‍රතිකාර ලබාගෙන තියෙනවා. ඒ වගේම එංගලන්තෙත් මහාචාර්යවරු ලංකාවට ඇවිල්ලා මේ ස්වේච්ඡා සේවාව ලබා දීලා තියෙන 3-4 පාරක්ම අපි දන්නවා. මේ බර්ටල් රසල් කියන මහා දාර්ශනිකයාගේ මුණුබුරා වෙන මහාචාර්ය ස්ටීවන් රසල් මැතිතුමා 3-4 පාරක් ශ්‍රී ලංකාවට පැමිණියා. පැමිණලා මේ ආබාධික ළමයින්ට මේ ප්‍රතිකාර කරා, මේක ප්‍රතිලිත කරන්න උත්සාහ කරා. ඇත්ත වශයෙන්ම මේකෙන් විශාල ප්‍රතිඵලයක් අද ලබාගෙන තියෙනවා. ඉතින් ඒ ප්‍රතිකාර සම්බන්ධව තවදුරටත් අපිට මේ නාලිකාව හරහා තවත් අපිට දැනුවත් කරන්න පුළුවන්. ඒ වගේම පිටරටවල වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලංකාවට ආවට පස්සේ මේ ප්‍රතිකාර ලබා ගන්න. මොකද එහෙදී විශාල මුදල් වැය කරන්න වෙනවා මේ ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් මේක ඊටාම සානදායී ක්‍රමයකට සකස් කරලා තියෙනවා. ඒ වගේම බටහිර වෛද්‍යවරුත් සහභාගී කරවගෙන තමයි මේ ප්‍රතිකාර ක්‍රමේ කරන්නේ.
එතකොට අපිට පුළුවන් මේ හීලිම්පති ගැනත් තව ටිකක් මේ සම්බන්ධව පැහැදිලි කරන්න ඊළඟ වටේදී අපි බලාපොරොත්තු වෙනවා හීලිම්පති වෛද්‍ය විද්‍යාව පිළිබඳව තව ටිකක් මේ ගැන සාකච්ඡා කරන්න. මාලබේ ඔස්ටියෝ රෝහල අනුග්‍රහයෙන් ගැනෙන ඔස්ටියෝ සුවාසපුව වැඩසටහන සමගයි ඔබ නැගී සිටින්නේ. ලංකාවේ ඔස්ටියෝ සහ හීලිම්පති වෛද්‍ය ක්‍රමය හරහා රෝග බාධා සඳහා ප්‍රතිකාර කරන එකම තැන තමයි මාලබේ ඔස්ටියෝ රෝහල. ඉතින් අපි කෙටි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරු යාලිත් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන්නේ. කොන්දරට පිළ ආශ්‍රිත සියලු රෝගාබාධයන්ට ප්‍රත්‍යක්ෂ සුවය ඔස්ටියෝ ක්ලිනික් නම්බර 531 අතුරුගිරිය පාර මාලබේ. දුරකථන අංක 011205 44 44. දාම්සුන්ද ටීවී නාලිකාව හරහා අපි ඔස්ටියෝ සුව අසපුව විශේෂ වැඩසටහන සමගයි යලිත් ඔබ එක්කාසු වෙන්නේ. ඉතින් අද අපේ කතා බහට මාලබේ ඔස්ටියෝ රෝහලේ මහාචාර්ය සාගර කරුණාතිලක මහත්මයා. මහාචාර්යතුමනි අපි කතා බහ කරා මේ විශ්වයේ තිබෙන යම් දේවල්. එයින් පසු අපි ආවා විශේෂයෙන්ම ඔස්ටියෝපති සහ හීලිම්පති කියන මේ වෛද්‍ය ක්‍රමය පිළිබඳව. ඔස්ටියෝපති අපි අහලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් ඒක ටිකක් ප්‍රචලිත වෙලා තියෙනවා. මම හිතන්නේ වෛද්‍යතුමාම තමයි මේක ප්‍රචලිත කරේ. ඉන් අනතුරු හීලිම්පති කියලා වෛද්‍ය ක්‍රමයක් තියෙනවා. මේ වෛද්‍ය ක්‍රමයක් මම හිතන්නේ අපිට දැන කියා ගන්න හොඳයි කියලා හිතෙනවා. අපි ඒ ගැන පැහැදිලි කිරීමක් කරගමු. මේ අත් වශයෙන්ම කියනවනේ මේ හීලිම්පති කියන වෛද්‍ය විද්‍යාව තාම ප්‍රචලිත වෙලා නැහැ. එහෙම කරන්නත් ඒ තරම් බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ හීලිම්පති කියන වෛද්‍ය විද්‍යාවලට වෛද්‍ය විද්‍යාවල් ගණනාවක් එකතු වෙලා තියෙනවා. මම අර ඒවෙලේ කිව්වා වගේ ශ්‍රී ලංකාවේ තිබුණේ විවිධ දේශීය ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව ආපු ඒ වෛද්‍ය ක්‍රම අර ශීර්ෂ බහන, කුමාර බහන, එහෙම නැත්නම් අස්ථි බහන, ස්නායු බහන, ඒ වගේ නේත්‍රාභාන, ඒ වගේ මේ ලංකාවේ ඒ කාලේ හිටපු මේ දේශීය හෙළ වෛද්‍යවරු හොයාගෙන යන්න මට අවස්ථාවක් ලැබුණා. දැනට අවුරුදු 25කට විතර ඉස්සර වෙලා. එතකොට ඒකෙන් එදා ඒක ගැන ඒ තරම් මේ සැලකිල්ලක් තිබුණේ නැහැ. අපේ ඇයි බොහොම මේ ටිකක් උසුළු විසුළුවට ලක් වෙච්ච අවස්ථාවකුත් තිබුණා. අපේ වෙදකම් හෙදකම් කියන දේවල් පිළිබඳව ගොඩක් අර බටහිර ආක්‍රමණය තිබුණු නිසා ඒ ආශිතෙන් මේ නිර්මාණය කරගත්තේ වෛද්‍ය ක්‍රමයක් තමයි හීලිම්පති කියලා කියන්නේ. ඒ වගේම බටහිර ලෝකයේ තියෙන ඇලෝපති කියන වෛද්‍ය විද්‍යාව, එහෙම නැත්නම් ඔස්ටියෝපති, කයිරෝපැති, ඒ වගේ විවිධ වෛද්‍ය ක්‍රම සංකලනයක් තියෙනවා විශේෂයෙන්ම හීලිම්පති වල. අත් වශයෙන්ම කියනවා නම් අපිට කියන්න සතුටුයි අපි පිළිකා රෝග වලට පවා මේ හීලිම්පති වලින් ප්‍රතිකාර කරලා ප්‍රතිඵල ලබා දීලා තියෙන අද සෑහෙන සංඛ්‍යාවකට. ඉතින් මේ හීලිම්පති කියන වෛද්‍ය විද්‍යාව අත් වශයෙන්ම කියනවා නම් මේ අපි මේ උපයෝගී කරගන්නේ මිනිසාගේ අභ්‍යන්තර ඥානය. අපි කියන්නේ අවිඥාන, සවිඥාන, විඥාන, උපවිඥාන, විශ්වඥාන, විශ්වවිඥාන කියලා විවිධ නම් වලින් සඳහන් කරනවා. එතකොට අපි පියෝ කොන්ෂස්නස් කියලා කියනවා. ඉතින් ඒ වගේ මේ ආධ්‍යාත්මික ශක්තිය විශ්වයේ තියෙනවා. ඉතින් ඒ විශ්වයේ තියෙන ආධ්‍යාත්මික ශක්තියට ඒකාග්‍ර වෙලා අපිට පුළුවන් මේ අර මේ ප්‍රථමයෙන් කිව්වා වගේ මේ භව රෝග පවා නැති කරගන්න. කියන්නේ නැවත ඉපදීමනේ. භව රෝගයක්. ඒ භව රෝග පවා නැති කරන අමරණීයත්වයටපත් වෙන්න. එහෙම නැත්නම් අමෘතය කියලා කියන්නේ එවැනි දෙයක් පවා මේ කරන්න පුළුවන් මේ ආධ්‍යාත්මික ශක්තිය. ඉතින් ඒ ආධ්‍යාත්මික ශක්තිය තමයි මේ හීලිම්පති කියන වෛද්‍ය ක්‍රමයේ තියෙන්නේ. ඉතින් ඒකට දැන් ස්පිරිචුවෝපති කියලා දැන් කියනවා, ස්පිරිචුවලොජි කියලා කියනවා. ඉතින් විවිධ නම් වලින් එනවා. මේ අපි නම් වලට විශේෂ අර්ථයක් දුන්නේ නැති වුණාට මේක ඇතුලේ තියෙන අභ්‍යන්තරයේ තියෙන්නේ අත් වශයෙන්ම කියනවා නම් අර විඥානය උපයෝගී කරගෙන විශ්ව ඥානය උපයෝගී කරගෙන කරන ක්‍රමවේදයක්. අපි කියන අන්තරඥානය කියන එක. අත් වශයෙන්ම කියනවා නම් අර ඉස්සර හිටපු අර ඍෂිවරු අන්තරඥානය උපයෝගී කරගෙන තමයි මේ ගස්වල ශාකවල තියෙන ඒ ශාකසාර හඳුනාගත්තේ. අන්තරඥානෙන්. ඉතින් ඒ වගේ මේ අන්තරඥානෙන් ප්‍රතිකාර කිරීමක්, එහෙම නැත්නම් ඒක උපයෝගී කරගෙන අපේ ජීවිතේ ඕනෑම දෙයකට මේක උපයෝගී කරගන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ සතුට වෙනුවෙන්, නිරෝගීකම වෙනුවෙන්, සාමය වෙනුවෙන්, ලෝක සාමය වෙනුවෙන් අනාගතයේදී දහම් සුවඳ පදනමේ මේක ගැන තව අපි සාකච්ඡා කරන්න, මේක ගැන හඳුන්වා දෙන්න, මේකට රුචිකත්වයක් දක්වන, මේකට ආශාවක් උනන්දුවක් දක්වන අයට මේ සම්බන්ධව තව පැහැදිලි කරන්න, තව ඒක සාකච්ඡා කරලා මේ ක්‍රමවේදය, මේ හීලිම්පති කියන විෂය පිළිබඳව ප්‍රායෝගිකව මේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක්
මේ ආධ්‍යාත්මික ශක්තියට බර වෙලා ඉන්න මේක ගැන බොහොම දැවෙන උමනාවකින් ඉන්න අය මේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒ අයට හොඳ අවස්ථාවක් මේ අපිට පුළුවන් ඒ අය තම සාකච්ඡා කරලා මේ පිළිබඳව තවත් මේ ආධ්‍යාත්මික අධ්‍යාපනය පිළිබඳව වැඩිදුර වැඩසටහන් ඉදිරියේදී නිර්මාණය කරන්න ඒ ගැන සාකච්ඡා කරන්න. ඔස්ටියෝ රෝහල මාළඹේ ඔස්ටියෝ රෝහලේ මේ වෙනකොට ප්‍රධාන ශාඛාව මාළඹේ තියෙන්නේ. ඊට අමතරව තවත් ශාඛාවන් මාතර සහ මිරිස්ස නගරවල තියෙනවා ක්‍රියාත්මකයි. ඒ නිසා කොඳු වැටපෙළ ආශ්‍රිත රෝග, ස්නායු ආබාධ, යම් ආකාරයක විවිධාකාර රෝගාබාධ තිබෙනවා නම් ඒ සඳහා සැත්කම් වලින් තොරව ප්‍රතිකාර කරන්න පුළුවන් එකම තැන තමයි මාළඹේ ඔස්ටියෝ රෝහල. වෛද්‍යතුමනි අපි අවසන් මිනිත්තු කිහිපයක් තුල ඉන්නේ. ඒ නිසා මට හිතෙනවා මෙහෙම දෙයක් අහන්න වෛද්‍යතුමන්ගෙන්. බොහෝ වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි කොඳු වැටපෙළේ ආබාධ. මේවාට එහෙම නැත්නම් උපතින්ම යම් ආබාධ තියෙන්න පුළුවන් කොඳු වැටපෙළ ඇද වෙලා වගේ ඒ වගේ ප්‍රශ්න. මේවට ප්‍රතිකාර කරන්න පුළුවන්ද? නිට්ටාවට යම් ආකාරයක සුවයක් ලබා දෙන්න පුළුවන්කමක් තිබෙනවද? උපතින් මේ රෝගයට ගොදුරු වෙච්ච අයත් විශාල පිරිසක් ඉන්නවා. ඊට වඩා විශාල පිරිසක් ඉන්නේ මේ කොඳු වැටපෙළේ ආශ්‍රිත රෝගකාරකයන් වලට ගොදුරු වෙලා ඉන්නේ මේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ අධ්‍යාපනය කරන්න ගිහලා විශේෂයෙන්ම අවසනාවකට වගේ මම මේ සෑම නාලිකාවකම මේ ගැන කතා කරලා තියෙනවා, දැනුවත් කරලා තියෙනවා, පුවත්පත්වල දැනුවත් කරලා තියෙනවා. මේ අපි කියනවානේ මේ ආධාරක පන්ති, ටියුෂන් පන්ති වලට ගිහිල්ලා බංකෝල පැය ගණන් අවුරුදු ගණන් ඉගෙන ගන්නවා. ඒතකොට සමහර වෙලාවට ඒ කට්ටිය නිදිමතේ වෙන්න පුළුවන්, හාමතේ වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලට පත් වෙච්ච විශාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අද ඉන්නවා කොඳු වැටපෙළියේ කොඳු නාරටි ඇදට මේ එස් ඇඩේට ගිහිල්ලා එහෙම නැත්නම් ඊ ඇඩේට කොඳු පැත්තකට ගිහිල්ලා ඇද වෙලා. ඒ වගේම මේකට ප්‍රතිකාර ලබා දීමේදී මේ අත් වශයෙන්ම මේ හරිම සංකීර්ණයි. හේතුව මොකද ශල්‍ය කර්මයක් කරනවා නම් එහෙම විශාල මුදලක් ලක්ෂ 50කට 60කට වගේ මුදලක් වේදම් කරන්න වෙන. ඒ සමහර වෙලාවට පිටරටකට යන්න සිද්ධ වෙනවා. ඒත් සාර්ථක නැහැ ගොඩක් දුරට මේක 50ට 50ක් කියලා කියන්නේ. මොකද සුසුම්නාව සම්බන්ධ හින්දා මේ සුසුම්නාවට මොනවා හරි යම්කිසි හානියක් සිද්ධ වුණොත් එimhe මුළු ජීවිත කාලෙම ඒක මේ නිවැරදි කරන්න කාටවත් බැරි වෙනවා. කිසිම ජගතෙකුට. එතකොට මේ සුසුම්නාව කියන්නේ හරිම සංකීර්ණ තැනක්. සුසුම්නාව ශරීරයේ අභ්‍යන්තර සියලුම ග්‍රන්ථ සම්බන්ධ වෙලා තියෙන හදවත, පෙනහැලි, ඒ සියල්ලක්ම සුසුම්නාව එල්ලිලා තියෙනවා. ඒකට සුසුම්නාවට සම්බන්ධයි. එතකොට දැන් සාමාන්‍යයෙන් ඒ තෙරපීමකට ලක් වෙච්ච අවස්ථාවල සුසුම්නාව තෙරපීමකට ලක් වෙලා තිබුණොත් එහෙම යම් ආබාධ වලට මේ ලක් වෙනවා. මේ හෘද වස්තුවේ ආබාධ වලට පවා ලක් වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. එතකොට මානසික ගැටුම් ඇති වෙන වෙලාවල් තියෙනවා. එතකොට මෙන්න මෙවැනි අවස්ථාවකදී මේ ස්වභාවික වූ මේ ඔස්ටියෝපැති කියන වෛද්‍ය විද්‍යාව අතිශයින්ම සාර්ථකයි. හේතුව මොකද මේ සුසුම්නාවට කිසිම හානියක් සිද්ධ නොකර මේ නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට මේ දැන් මම මේ කතා කරා වගේ ඒ බංකෝල වාඩි වෙලා පැය ගණන් අවුරුදු ගණන් ඉගෙන ගන්න පාසල් ශිෂ්‍යයන් දැන් සමහර වෙලාවට විශ්වවිද්‍යාල වලට ගිහලා විශ්වවිද්‍යාලෙන් දැන් එළියට ඇවිල්ලා ඇකී රස්සාවල් කරනවා. විවාහ ජීවිතයට පවා මේක විශේෂයෙන් බලපාලා තියෙනවා. මම දැනුවත්ම තියෙනවා අත්ත වශයෙන්ම කියනවා නම් අත්දැකීම් මේ විවාහ ජීවිත දෙදරා ගිහිලා තියෙනවා. මේ පස්සේ සමහර ඒවා වෙන් වෙලා තියෙනවා, මේ දික්කසාද වෙලා තියෙනවා. සමහර මේ විවාහ වෙන්න ඕන මෙන්න කියන අවස්ථාවලදී ඇවිල්ලා මව්වරු පියවරු මට කියලා තියෙනවා මෙන්න මේ පස්සෙට ගොදුරු වෙලා මේක ආරංචි වෙලා දැන් මෙහෙම ප්‍රශ්නයක් කියලා. හැබැයි මම සාකච්ඡා කරලා තියෙනවා ඒ අයත් එක්ක. එතකොට ඒ තරම්ම සංකීර්ණයි. හැබැයි ඒ තරම්ම දරුණු නැහැ මේකේ කියන තරම්ම. ඒ දරුණු අවස්ථාවන් තියෙනවා. දැන් අපේ බලන්න පුළුවන් අපේ වෙබ් අඩවියට ගිහිලා බලන්න පුළුවන් ඒ වගේ අවස්ථාවන් මේ පෞද්ගලික දවස්වල මේ ප්‍රසිද්ධ නාලිකාවල් වල පවා ඒ සම්බන්ධව ගියා. සමහර වෙලාවට තියෙනවා බොහොම දරුණු විදිහට මේක මේ එස් හැඩයට එහෙම නැත්නම් ඊ හැඩයට පැතිකුදේ පැතිරිලා ගිහිල්ලා. එවැනි අවස්ථාවකදී අපිටත් ගොඩක් ඒ කට්ටියට උදව් කරන්න අමාරුයි. ඒකට ප්‍රතිශතයක් 150ක් වෙන්න පුළුවන්, 25ක් වෙන්න පුළුවන්. නමුත් එතනින් එහාට ව්‍යාප්ත වෙන එක අපිට අඩු කරන්න පුළුවන්. ඒ වගේ 120ක් විතර ඉන්න බොහොම දරුණු විදිහටම ගියයි. දැනට විශාල සංඛ්‍යාවක් මේ රෝගෙට ගොදුරු වෙමින් පවතිනවා. ඒක නිසා මම විශේෂයෙන්ම ඉල්ලනවා මේ අවස්ථාවේදී ඔය මේ ආධාරක පන්ති පවත්වන ගෞරවනීය ගුරුවරුන්ගෙන් මේ ශිෂ්‍යයන්ට පුටුවක් දෙන්න. ඒ කට්ටියගේ අයිතිය ඒක. පුටුවක වාඩි වෙලා මේ අධ්‍යාපනය කරන්න ඒ අයට ඉඩ දෙන්න. හේතුව මොකද මේ පැය ගණන් ඉගෙන ගන්නවා. අවුරුදු ගණන් ඉගෙන ගන්නවා. ඉතින් ඒක නිසා ඒකෙන් අපිට පුළුවන් විශේෂයෙන්ම වළක ගන්න. ඒ වගේම ඒවට ගොදුරු වෙලා ඉන්න අයට ආරාධනා කරනවා එන්න මේ ඔස්ටියෝ
අපේ මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ආවට පස්සේ අවශ්‍ය කරන සියලුම උපදේශක මේ කමිටුවක් තියෙනවා. ඒකෙන් ඒ උපදෙස් ලබා ගන්න පුළුවන්, ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒක ඊටාම සාර්ථකයි විශාල වශයෙන්. සමහර වෙලාවට ඇතැම් දරුණු අවස්ථාවක් ඇවිල්ලා තිබුණොත් තමයි සම්පූර්ණ 100%ම නිට්ටාවට සුව කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන කොඳුරට පේලිය සම්බන්ධව. ඒ වගේම දැන් අපි සයක්ටිකා කියලා කියන මේ කකුලේ හිරිය, ඒ වගේ බෙල්ලේ වේදනාව, ඒ වගේ පාකින්සන් වගේ රෝග, ගවුට් වගේ කියන්නේ මේ සුව කර නොහැකි රෝග, incurable disease කියලා කියන සුව කරන්න බැහැයි කියලා අයින් කරපු ඒවා තියෙන අස්සි රෝගී. ඉතින් ඒවත් මේ වෛද්‍ය විද්‍යාවෙන් කරන්න පුළුවන්. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම සතුටට කරුණක්. ශ්‍රී ලංකාවට සම්පතක් කියලා මම විශ්වාස කරනවා මේ ක්‍රමවේදී ඇවිල්ලා ඒකෙන් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. තව ඉදිරියේදී තව අපිට පුළුවන් මේ ගැන සාකච්ඡා කරන්න, තව ඒ රෝගකාරකයන් පිළිබඳව ඒ විස්තර අපිට දහම් සොඳ මේ ටීවී නාලිකාව හරහා තවත් අපිට දැනුවත් කරන්න පුළුවන්. දහම් සුන්ද ටීවී ඔස්සේ ඔස්ටියෝ සුවාසපුව වැඩසටහන හරහා අපි ඔබව දැනුවත් කරන මේ කාරණාව පිළිබඳ ලෝකේ කොතනක හිටියත් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඒ විතරක් නෙමෙයි, නේවාසිකව ප්‍රතිකාර කර ලබා ගැනීමේ හැකියාවත් ඔබට තිබෙනවා. මම යලිත් මතක් කරන්නම් ඔස්ටියෝ මාළඹේ ප්‍රධාන ශාඛාවට අමතරව මාත්‍ර සහ මිනිස්සේ තියෙන තමත් ශාඛාවන්. ඉතින් ඒ ශාඛාවන් සමගත් ඔබට එක්කාසු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ අන්තර්ජාලය ඔස්සේ ඔබට පුළුවන් මේ ඔස්ටියෝපති සහ හෙලීම්පති රෝග පිළිබඳව, මාළඹේ ඔස්ටියෝ රෝහල පිළිබඳව යම් ආකාරයක තොරතුරු දැනගන්න මෙන්න මේ වෙබ් අඩවියට ඔබට පිවිසෙන්න පුළුවන්. www.osteodr.com කියන වෙබ් අඩවිය නැවත වතාවක් මම සඳහන් කරන්නම්. www.osteodr.com කියන වෙබ් අඩවිය හරහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. දුරකථන අංක තමයි 0758යි 697යි 697. ඒ වගේම 0775යි 260යි 401. 0758යි 697යි 697. 0775යි 260යි 401 කියන දුරකථන අංක ඔස්සේත් ඔබට පුළුවන් ඔස්ටියෝ රෝහල සමග සම්බන්ධ වෙන්න. ඒ පිළිබඳ තොරතුරු සොයා බලන්න. එහෙමනම් ඉතින් අදට අපි ඔස්ටියෝ සුවාසපයෙන් සමගින යන්නයි සූදානම් වෙන්නේ. දහම් සූද පදනමේ ජ්‍යෙෂ්ඨ උපදේශක, ඒ වගේම මාළඹේ ඔස්ටියෝ රෝහලේ මහාචාර්ය සාගර කරුණාතිලක වෛද්‍යතුමනි, බොහොම ස්තුතියි අද දවසේ අපි සමග සම්බන්ධ වුණා. සුබ දවසක්. කොන්දකට පිළ ආශ්‍රිත සියලු රෝගාබාධයන්ට ප්‍රත්‍යක්ෂ සුවය ඔස්ටියෝ ක්ලිනික් නොම්බර 531 අතුරුගිරිය පාර මාළඹේ. දුරකථන අංක 011205 44 44.